වහන්සේ නිසාම ඔබ වහන්සේ දෙසාම මගේ දෙවියන් වහන්සේ හලෙලූයා මේ මුළුම ස්තුතිය මේ මුළුම ප්‍රශංසාව ස්වාමීන් වහන්සේ හලෙලූයා අප නිදහස් කළ දෙවියන් වහන්සේ ඔබයි අප ගලවාගත් ස්වාමීන් වහන්සේ ඔබමයි ස්වාමීන් වහන්සේ අපේ වරද අපරාධ මුළුමනින්ම ස්වාමීන් වහන්සේ අපේ කෙනෙකාගෙන් ඉවත් කළ දෙවියන් වහන්සේ නිසා ඔබට ස්තුති කරනවා ඔබට ප්‍රශංසාව වේවා ඔබ නමස්කාර වේවා ස්වාමී ඔබට ස්තුති වේවා ස්වාමිනේ ප්‍රශංසා වේවා නමස්කාර වේවා ස්වාමිනේ
සියලු මහිමේ දෙවියන් වහන්සේ සියලු තේජස් අධිපතියන් වහන්සේ ඔබට ස්තුති වේවා ප්‍රශංසාම වේවා ප්‍රශංසා වේවා අපේ හුස්මක් පාසා අපේ වහන්සේට නැගති ස්වාමිනී අපි ගෙවන්නා වූ සෑම මොහොතක් පාසා අපේ වහන්සේට නැගති මගේ දෙවියන් වහන්සේ අපි මුළුම ජීවිතේම ඔබ වහන්සේට නැගති ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම අප ජීවත් කරවන ඔබ වහන්සේම අප සලාගත දරාගත ස්වාමීන් වහන්සේ අපට ජය දෙන අපට සුවය දෙන සියල්ලේදී ස්වාමීන් වහන්සේ ස්තුතිය ප්‍රශංසාව ඔබටමයි නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට ගෞරව වේවා ප්‍රශංසා වේවා හලෙලූයා ඔබ වහන්සේගේ ආත්මය තවදුරටත් අප කෙරෙහි වැగిරේවා ඔබ වහන්සේගේ ශුද්ධ අපට ලැබිලේවා ඔබ වහන්සේගේ බලයෙන් ආලේපයෙන් අප පූර්ණ කරමින් ශුද්ධාත්මන ඔබ වහන්සේ පෙරට වඩාද අදට වඩා හෙට ඔබ වහන්සේ බල සම්පන්නව අපි කෙනෙකුගේ ජීවිත තුළ ප්‍රකාශ වේවා ඔබ වහන්සේගේ ආලේපය වැగిරේවා ඔබ වහන්සේගේ ශුද්ධ ගින්න අපේ කෙනෙකා තුළ ලැබිලේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා ජීවනයේ අධිපතියන් වහන්සේ වයි හලෙලූයා අපේ ජීවනයේ දෙන්නත් ජීවනයේ අධිකව දෙන්නත් අප සොයාගෙන ආවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ජීවනයේ ආත්මය අපේ කෙනෙකා තුළව ස්වාමීන් වහන්සේ දහස් කරේවා ඔබ වහන්සේගේ ආලේප අපේ කෙනෙකා තුළ වගුරුවනසේක්වා ඔබ වහන්සේගේ ශුද්ධාත්මය පූර්ණ කොට ආලේප කොට අභිෂේක කොට ඔබ වහන්සේ අපව ස්වාමීන් වහන්සේගේ ගින්නෙන් ආලේප කරේවා ඔබ වහන්සේගේ ශුද්ධාත්මය පූර්ණ කරේවා ඔබ වහන්සේගේ බලය අප කෙරෙහි වේවා ඔබ වහන්සේගේ තේජස අප කෙරෙහි වේවා ඔබ වහන්සේම ශුද්ධාත්මය අප තුළ සදාකාලයටම ලැබුම් ගනීවා අපට සියල්ල කෙරෙහි මඟ පෙන්වසේක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට ස්තුති වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසාම වේවා ඔබට මහිමය වේවා නමස්කාර වේවා ස්තුති ස්වාමිනී තවදුරටත් ශුද්ධාත්මය වහන්සේගේ ආත්මය අපේ කෙනෙකා තුළ වගුරුවනි
මේ මුළු මධ්‍යන කාලය තුල ඔබ වහන්සේ ක්‍රියා කොට ඒ වචනයක් පාසා ඔබ වහන්සේගෙන් වචන කරමින් අපේ වචන නෙවෙයි අපේ ශක්තිය නෙවෙයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනයම අප කෙරෙන් ප්‍රකාශ වේවායි කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා ස්වාමී. ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කෙරේවා. ඔබ වහන්සේගේ ආලේපේ වගුරු වලන සේවා. ඔබ වහන්සේගේ ආත්මය පූර්ණ කොට අභිෂේක කරනු ලැබේවා. ශුද්ධාත්මය ඔබ වහන්සේ අපේ මඟ පෙන්වන සේවා. ඔබ වහන්සේම අප කෙරෙහි රාජකම් කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිඋතුම් බලවන්ත අනර්ගල නාමයෙන්. ආමේන්. අද අපි අධ්‍යයනය කරන්නේ ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම නිරන්තරයෙන් නිදහස් කෙරේවා. මේ වචනයක් පාසා ඔබ වහන්සේගේ ප්‍රඥාවත් දැනගැන්මත් නුවණත් තපමින් ඔබ වහන්සේම කතා කෙරේවා ස්වාමීන් වහන්සේගේ ශක්තිය මිස ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මිස ස්වාමීන් වහන්සේ අපේ දෙයක් නොවේවා. නාසරික යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ නිසාම වේවා. ඔබ වහන්සේ දෙසාම වේවා. ඔබ වහන්සේ වෙනුවෙන්ම වේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. අපි ඉන්නේ යොහාන් 18 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට. යොහාන් 18 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට. නේද අපිට ගිය සතියේ මොකද වුනේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අත්අඩංගුවට ගත්තානේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අත්අඩංගුවට අරගෙන ගියා. කවුරු ගාවට තරන් ගියේ? කායපස් පූජකයාගේ මාමා ගාවට නේ. කායපස් පූජකයාගේ මාමා ගාවට. හොඳයි. අද දවසේ මොකද්ද මේ පේත්‍රස් ගැන කතා කරන්න යනවා යොහාන්තුමා. මොනවද කියන්නේ 15 වෙනි පදේ? සීමොන් පේත්‍රස්ද තව ගෝලයෙක්ද ජේසුස් වහන්සේ පස්සේ ගියෝය. උත්තම පූජකයා ඒ ගෝලයා අඳුනන බැවින් ඔහු යේසුස් වහන්සේ සමග උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය. දැන් මතේ පොතේ අනික් පොත්වල සඳහන් කරනවා ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගත් වහාම හැම ගෝලයක්ම සියලු ගෝලයන් අතහැර පලා ගියා කියලා. නේ? සියලු ගෝලයන් අතහැරියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පස්සේ සඳහන් කරනවා කවුද? පේත්‍රස් අර ශාලාවේ හිටියා කියලා. එතකොට මේ විදිහට තමයි පේත්‍රස් ශාලාවට ඇවිල්ලා තින්නේ. පේත්‍රස්ුයි තව ගෝලයෙකුයි. එතන නම සඳහන් කරන්නේ සමාලාවට යොහාන් වෙන්නත් පුළුවන්. නමුත් යොහාන් වෙන්නත් බෑ. මොකද යොහාන් උඟක් වෙලාවට ඔහු ආමන්ත්‍රණය කරන්නේ ජේසුස් වහන්සේ ආදරය කරන කෙනා විදිහට නේ. ඉතින් මෙතන කියන්නේ පේත්‍රස් සමග තවත් ගෝලයෙක් මොකද කළා තිනේ? උන්වහන්සේව අත්අඩංගුවට අරගෙන යද්දි මේ දෙන්නත් පිටිපස්සෙන් ගිහිල්ලා තියෙනවා. නේ? ෆලෝ එකක් දාලා තියෙනවා. උත්තම පූජකයාගේ ගෝලයා අඳුනන බැවින් ඔහු යේසුස් වහන්සේ සමග උත්තම පූජකයාගේ ශාලාවට ඇතුල් විය. මෙයා ඇවිල්ලා උත්තම පූජකයා අඳුරන ගෝලයෙක්. නේද? මේ ඇවිල්ලා උත්තම පූජකයා අඳුරන ගෝලයෙක් නිසා මොකද කරේ? එයාට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ශාලාව ඇතුළට යන්න. නේ? නැත්තම් යන්න බෑනේ නේ? යන්න බෑ. මොකද උත්තම පූජකයාගේ ශාලාව එක. නේ? ඒ කියන්නේ එතෙන්ට යන්න අවසර ගන්න ඕනේ. ඒතර ඒ අවසරය ගත්තේ කොහොමද? අර පේත්‍රස් එක්ක ගියපු ගෝලයා එයා උත්තම පූජකයාව අඳුරන කෙනෙක් කියලා කියනවා. නේ? ඒතර ඒ නිසා ඒ පේත්‍රස්ට එතනින් ඇතුල් වෙන්න තුන් නමුත් පේත්‍රස් දොර ළඟ පිටත සිටියේ. නමුත් පේත්‍රස් දොර ළඟ පිටත සිටියේ අර මේ ගෝලයා ඇතුල් වුණා කියනවා. ඒ විට උත්තම පූජකයා අඳුනන ඒ අනෙක් ගෝලයා පිටතට ගොස් දොරට පාලීට කතා කොට පේත්‍රස් ඇතුළට ගෙනාවේය. ආමෙන්. එතකොට මේ පුද්ගලයා මොකද කරේ? එයා දොරටු පාලී උත්තම පූජකයාගේ ශාලාවේ නේ උත්තම පූජකයාගේ ශාලාවේ මුරට ඉඳලා තියෙන කව දොරකඩ ඉඳලා තියෙන කව දොරට පාලයෙක් නෙමෙයි නේ ස්ත්‍රියක් ඉඳලා තියෙන නේ ගැහණු කෙනෙක් ඉඳලා තියෙන්නේ. එතකොට මේ ශාලාවේ දොරටුව ගාව ඉඳලා තියෙනවා මේ ගැහණු කෙනා. මේ ඇවිල්ලා කවුද දන්නවද? අපේ මෙතන මේගොල්ල මුර වැඩේ කරනවට වැඩිය මේගොල්ල ඇවිල්ලා මේ අර ලොකු ගෙවල් වල ඉන්නේ බට්ලර් කියලා දන්නවද? ඔය ඉංග්‍රීසි ගෙවල් වල ඉන්න බට්ලර් කියලා. හවුස්මේට් වගේම තමයි ඒගොල්ලෝ තමයි ඔක්කොම බලාගන්නේ. ගෙදර මුළු ගෙදරම බලාගන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි දොර අරින්නේ, ඒගොල්ලෝ තමයි එක එකනම ඇතුළට ගේන්නේ. එතකොට අවශ්‍ය කාමර වලට මඟ පෙන්වන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති ඉංග්‍රීසි ෆිල්ම් වල කළු පාට නේ ගවුමක් ඇඳලා සුදු පාට අර මේ
ඒප්‍රන් එකක් එහෙම දාලා ඉන්නේ. ඒ වගේ මේ එක්කෙනෙක් ඒතොරේ බට්ලර් කෙනෙක් වගේ පිරිමියෙක් ඉන්නවා ගෑනුවක් ඉන්නවා. දැන් ඒතොර මෙතන ගෑනු කෙනෙක් ඉඳලා තියෙන්නේ. ඒතොර එයා තමයි හුඟක් කෑම බීම වැඩත් කරන්නේ. එතන පාලනය අතට අරගෙන තියෙන්නේ. එතකොට ඒ ගෝලයා මොකද කරන්නේ? ඒ ගෝලයා එයාට කතා කළා මෙයා මේ මගේ කෙනෙක් කියලා පේත්‍රස්ට කියලා. පේත්‍රස්වත් ශාලාව ඇතුළට අරගෙන ඇවිල්ලා තියෙනවා. එවිට දොරටු පාලී වූ තරුණී නමුත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් දැයි පේත්‍රස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය. එතන දොරටු පාල විදිහට හිටපු නේ මේ ඉස්ත්‍රිය මොකද අහලා තියෙන්නේ පේත්‍රස්ගෙන් ඔයා අරයාගේ එක්කෙනෙක් නේද? නේ ඔය අරයා එක්ක හිටියා නේද? ඔයත් එක්ක ඔයාව මම දැකලා පුරුදුයි වගේ එයාගේ කෙනෙක් නේද කියලා අහලා තියෙනවා. එතකොට පේත්‍රස් මොකද කියලා තියෙන්නේ? පේත්‍රස් කියනවා නැහැ මම ඒ කෙනෙක් නෙමෙයි. එකල ශීත බැවින් දාසයද සේවකයේද අඟුරු දල්වා ගිනි තබමින් සිටියෝය. පේත්‍රස්ද ඔවුන් සමග ගිනි තබමින් සිටියේය. මේ එළියේ ඉන්නකොට වෙලාවේ නේ කවුරුද හිඳලා තියෙන්නේ එතන? දාසයෝ සේවකයෝ ඔක්කොම මොකද කරලා තියෙන එතන ඇතුලේ ගිනි තපමින් ඉඳලා තියෙනවා නේ. ගිනි තපමින් ඉන්නකොට එතෙන්ට ගිහිල්ලා පේත්‍රස් පොඩ්ඩක් නේ අතපය චුට්ටක් රත් කරගන්න ඒ ළඟට ගිහින් තියෙන. ඒ වෙලාවේ අරගොල්ල මොකද කියන්නේ? එකල උත්තම පූජකයා යේසුස් වහන්සේගේ ගෝලයන් ගැනද ඉගැන්වීම ගැනද උන්වහන්සේගෙන් ඇසුවේ. මේ වෙනකොට කතා කරපු දෙයක්. ජේසු පීටර් is on the Mali sister. Ready pack kar? account එකද? ඇයි මෙයාලා යනවනේ මාස්ටර්. හලෙලූයා. එහෙනම් අපිට බලන්න පුළුවන් සිකුරාද සර්ණ Mali sister. සර් යන්නේ. එහෙනම් ඒකට කමන්නේ. එයාවත් යවන්න බෑග් එක දාලා රෙදි අස්සේ දාලා. සර්ට තාම නිවාඩනේ නෑ. එන්න අපි දන්නේ. හොඳයි. අපි ඉන්නේ යොහන් 18:19 උත්තම පූජකයා යේසුස් වහන්සේගේ ගෝලයන් ගැනද ඉගැන්වීම් ගැනද උන්වහන්සේගෙන් ඇසුවේ. යේසුස් වහන්සේ උට උත්තර දෙමින් මම ප්‍රසිද්ධයෙන් ලෝකයට කතා කෙලමි. ප්‍රසිද්ධයෙන් ලෝකයට කතා කළමි. සීල යුදෙවුරුන් රැස්වන්නා වූ සිනගෝගවලදීත් දේවමාලිගාවලදීත් නිතර ඉගැන්වීමේ රහසින් කිසිවක් කතා නොකළෙමි. නේ මාගෙන් විචාරන්නේ මක් නිසාද? මාගේ වචන ඇසූවන්ගෙන් මා උන්ට කීවේ කුමක්ද යසන්න මෙන්න මොහු මා කී දේ දනිති කීසේක. උන්වහන්සේ මේක කී කල ළඟ සිටියා වූ සේවකයන්ගෙන් එක්කෙනෙක් නොමුත්තම් පූජකයාට මෙසේ උත්තර දෙනවාද කියලා යේසුස් වහන්සේට අතුල් පහරක් ගැසීය. නේ මොකද කියන්නේ? උත්තම පූජකයා ප්‍රශ්න කරනවා ඔයා මොනවද ඉගැන්නුවේ? ඔයා මොන විදියට ඉගැන්නුවේ? ඔයාට කොහෙන්ද දේව ධර්මය ගැන නේ දැනගැන්මක්? ඔයා කොහෙන්ද ඒ විදියට ඉගැන්නුවේ? ඔයා මොනවා කරන කොටගෙන ඉගැන්නුවේ? මොන පොතෙන්ද ඉගැන්නුවේ? මේ පොතෙන්ද ඉගැන්නුවේ? දැන් ප්‍රශ්න කරනවා නේ. ඒතකොට ජේසුස් වහන්සේ මොකද කියන්නේ? මම හොරෙන් ඉගැන්නුවේ නැහැ කාටවත්. නේ මම කාටවත් පුද්ගලික උගන්නන්න ගියේ නෑ. රහසින් උගන්නන්න ගියේ නෑ. මං ඉගැන්නුවේ කොහෙද? සිනගෝගේ ඉගැන්නුවා. සිනගෝගවලදී ඉගැන්නුවා. දේව මාලිගාවේදී ඉගැන්නුවා. ප්‍රසිද්ධියේ තමයි මම ඉගැන්නුවේ. ඒ නිසා මම මොනවද ඉගැන්නුවේ කියලා මගෙන් අහනවට වැඩිය හොඳයි ඔයා නේද? මගෙන් ඉගෙන ගත්ත සෙනගෙන්. ඒගොල්ලෝ දන්නවා මම මොනවද ඉගැන්නුවේ කියලා. ඒගොල්ලන්ගෙන් අහන්න මොනවද මම හරියටම ඉගැන්නුවේ කියන එක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා. ඒකට උත්තරයක් දුන්න නිසා මොකද වුනේ? උත්තම පූජකයා ගාව හිටපු දාසෙක් මොකද කරේ? අතුල් පහරක්. මොකද අතුල් පහරක් කියන්නේ? අතුල් පහරක් කියන්නේ මොකද්ද? මගෙන් අහන්න නැතුව මම උගන්නපු සෙනගගෙන් අහන්න කිව්වා. අතුල් පහරක් දුන්නා කියලා. ඔව් අතුල් පහරක් දුන්නා කියනවා නේ. එතකොට මොහොම කතා කරන්නේ මොකද කියලා. ඔහොම උත්තම පූජකයාට ඔහොම කතා කරනවාද කියලා එතන හිටපු දාසෙක් අතුල් පහරක් දුන්නා කියනවා. අතුල් පහරක් කියන්නේ මොකද්ද? එතන ගහලා. කොහොමද ගහන්නේ? කොහොම ගහනවද? කකුලෙන්ද? අතෙන් කොහොමද ගහන්නේ? අතෙන් කොහොමද මල්ලිකා සිස්ටර් පෙන්නන්න? ඔයාට ගහලා පෙන්නන්න? ස්වර්ණමාලි සිස්ටර් කොහොමද හිතන්නේ?
අතුල් පාර කියන්නේ මොකද්ද? ඉතින් අහපු ප්‍රශ්නෙට එයා මේ ගැළපෙන්න උත්තරයක් දුන්නා. ඒ ප්‍රශ්නෙට හරියන විදියට. ඔව් එතකොට ඊට පස්සේ ඔව් කියනවා. ඒකට අතුල් පාර කියන්නේ මෙයාට ඇත්තටම ගහලා තියෙනවා. ගහනවා. ඔව්. අතුල් පාරක් කියන්නේ මොකද්ද? රියන් සිස්ටර් මොකද හිතන්නේ? අතුල් පාරක් කියන්නේ කොහොම ගහනවටද? අතින් පහරක්. කොහොමද අතින් පහර? මෙහෙම. අර ගෑන් ළමයි පිරිමි ළමයින්ට ගහන්නේ ටින්ගල් එහෙම. ටින්ගල් එහෙම. මේ තියෙන්නේ අනේ 22 වෙනි පදේ. නුඹ උත්තම පූජකයාට මෙසේ උත්තර දෙනවාද කියා යේසුස් වහන්සේට අතුල් පහරක් ගැසීය. මොකද අතුල් පාරක් කියන්නේ මෙහෙමද? නෑ අතුල් පාර කියන්නේ වෙනස්. අතුල් පාර කියන්නේ පිට පැත්තේ. මෙහෙම කරලා මෙහෙම ගහන එක. අත මෙහෙම කරලා මෙහෙම ගහන්නේ. එතකොට මෙහෙම අත ඇවිල්ලා මෙහෙම වදින්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ මුදු නේ දාලා තියෙන මුදු වල ඔක්කොම මේවා තියෙනවා. එතකොට මේ මුදුත් එක්ක පසාරු කරගෙන යනවා කම්මුල. නේ ඔගොල්ලෝ කියන මේ පැත්තෙන් ගහුවොත් මොකද වෙන්නේ? මුද්දේ සිනිග පැත්ත මේක. එතකොට මොකොත් වෙන්නේ නැහැ. මේක මේ ගෑනු ගහන ගහිල්ලා. නේ මේක ගෑනු ගැහිල්ලා. අර පිරිමි ගැට ගෑනු ගැට කියලා තියෙන්නේ ආන් ඒ වගේ ගෑනු ගහන. මේක අනිත් පැත්තට අතුල් පහර කියන්නේ පිට පැත්තෙන් අතේ පිට පැත්තෙන් මෙහෙම කම්මුලට ගහලා. යේසුස් වහන්සේ උඩ උත්තර දෙමින් මම අයිතු ලෙස කතා කළෙම් නම් ඒ අයිතුකම ගැන සාක්ෂි දෙන්න. යුතු ලෙස කතා කළෙම් නම් මට පහර දෙන්නේ මක් නිසාදයි කීසේක. මොකද කියන්නේ? මම අයුතුකමක් කතා කරා නම් මම වැරදි දෙයක් ඉගැන්නුවා නම් ඒක ගැන සාක්ෂියක් අරන් එන්න. ඒක ගැන සාක්ෂි දෙන්න. නැත්නම් මම අයුතුකම ගැන යුතු ලෙස කතා කරා නම් මට පහර දෙන්නේ මක් නිසාදයි ඇසීය. ආමෙන්. මම හොඳ දෙයක් නම් කතා කරේ. මම වැරදි දෙයක් කතා කරා නම් ඔයාට සාක්ෂියක් තියෙන්න ඕනේ. මම හරි දෙයක් කතා කරා නම් ඒත් අයියෝ මට ගහන්නේ. නේ සාධාරණයි ප්‍රශ්නේ නේ. මම වැරදි දෙයක් ඉගෙනුවා නම් ඔන්න සාක්ෂියක් අරන් ඇවිල්ලා ඒක ඔප්පු කරලා මට ගහන එක සාධාරණයි. නමුත් මම හරි දෙයක් කතා කරා නම් නේද? හරි දෙයක් කතා කරා නම් සාක්ෂියකුත් නැතුව කිසිම දෙයක් නැතුව ඇයි මට ගහන්නේ? එවිට බැඳ සිටි උන්වහන්සේ අන්නස් විසින් උත්තම පූජකයා වූ කායපස් ළඟට යව්වේය. අන්නස් මොකද කරේ? මාමා එතකොට මොකද කරේ? කායපස්ගේ මාමා මොකද කරේ? මේකත් එක්ක බෑ මේකයි කට වැඩි. නේ ගහලා ඉවරලත් කියවනවා. ඒ හින්දා මොකද කරේ? කායපස් ගාවට උත්තම පූජකයා ගාවට යවලා තියෙනවා. සීමොන් පේත්‍රස් ගිනි තපමින් සිටියේ. මෙන්න සීමොන් පේත්‍රස් ආයේ ගිනි ගොඩ ගාව. ඔහු නමුත් ඔහුගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් දැයි ඔහුගෙන් ඇසුවෝය. නැත එසේ නොවේ යයි ඔහු කීය. උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක්කෙනෙක් වූ පේත්‍රස් විසින් කන කැපූ තැනැත්තාගේ නෑ කතා කොට නුඹ ඔහු සමග උයනේ සිටිනා මම නුදුටිම් දැයි කීය. එවිට පේත්‍රස් නැවතත් නැතයි කීවේය. එකෙනෙහිම කුකුලා හැඬලිය. මොකද කරන්නේ? අර සේවකයෝ දාසයෝ එකතු වෙලා ගිනි තපමින් හිටියා. ඒ කාලය ශීත කාලයක් නිසා නේ. එතකොට එතෙන්ට ගිහිල්ලා ගිනි තපින්න එතන අස්සේ ගිය රිංගුවේ කවුද? පේත්‍රස්. පේත්‍රස් එතන ඉන්නකොට අරගොල්ල කියන ඔයා අර මිනිස්සයත් එක්ක ඉන්නවා අපි දැකලා තියෙනවා. ඔයා නේද හිටියේ කියලා. එතකොට පේත්‍රස් කියන්නේ මොකද්ද? මම නෑ මම ඔහු නෙමෙයි. උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක්කෙනෙක් වූ පේත්‍රස් ඉතින් කන කැපූ තැනත්තාගේ නායක. අර නේ උයනේදී මතක ඇති මොකද කරේ? පේත්‍රස් කන කැපුවා නේ. මල්කස්ගේ කන කැපුවා. ඒ කන කැපපු මිනිස්සගේ නෑදෑයෙක්. එයාට ඥාති වෙන කෙනෙක් ඊට පස්සේ හම්බෙලා අහනවා ඔයා මම දැක්කා ඔයා උයනේ ඉන්නවා. උයන කියන්නේ මොන උයනද? ගෙත්සෙමන උයන ඉන්නවා මම දැක්කා. කීපම පේත්‍රස් නැවතත් කියන නෑ ඒ මම නෙමෙයි. ඒ කීප ගමන් මොකද උනේ? කුකුලා හඬලන්න පටන් ගත්තා. නේ අර ජේසුස් වහන්සේ කීවා වාගේම
නේ ජේසුස් වහන්සේ අනාගත වාක්‍යයක් කිව්වනේ ඒ කාලේ. නේ ඔයා මට ආදරේ කිව්වට ඔයා මට මම නම් අතාරින්නේ නෑ කිව්වට. නේ පේත්‍රස් මොකද කිව්වේ අනේ ස්වාමිනී අපි නම් ඔයාව පාවල දෙන්නේ අපි නම් ඔයාව අතාරින්නේ අපි ඔයාව දාලා යන්නේ නෑ කියපු එක නාම මොකද කරේ? තුන් පාරක්ම මම එයාව අඳුනන්නේ නැහැ කිව්වා. ආමේන්. ඒක තමයි ඔය පාස්ටර්ලාට උනත් වැඩිපුර කියන්න එපා දාලා යන්නේ නැහැ. පාවල දෙන්නේ නැහැ. ඔය කතන්දරේ කියන්න එපා සද්ද නැතුව නොහි ඉන්නම් වාලේ ඉන්න. ආමේන්. ඔක කියන්න ගියොත් මොකද වෙන්නේ? කියන්න ගියොත් මේක ඔයා කියපු වචනය බොරු කරනවාමයි. බොරු වෙනවාමයි. හලෙලූයා. මන්න කියලා දාලා යන්නේ. දාලා ගිය නිසා. දාලා ගිය නිසා. කියන්න දෙයක් නෑ ක්‍රියාවෙන් පෙන්නලා දීලා ඉවරයි. කී හිටියේ නෑ කරලම් පෙන්නුවා. අම්මරාමේ ඒක තමයි හොඳ වැඩේ. හොඳයි 28 එවිට ඔව්හු යේසුස් වහන්සේ අන්න දැන් කායපස් හම්බෙන්න යනවා ජේසුස් වහන්සේ නේද? එවිට ඔහු යේසුස් වහන්සේ කායපස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙන ගියෝය. එය අලියුම් වේලාවයි. ඔහු අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූනෝය. මොකක්ද කිව්වේ? මොකක්ද වෙන්නේ? ප්‍රේතෝරියම් ශාලාවේ දේවමාලාවේ ශාලාවක්. එතුර දැන් ජේසුස් වහන්සේව කායපස් කෙනෙක් කාය උත්තම පූජකයා කෙනෙක් අරන් ගියා කියනවා ඒ ශාලාව වෙතට. අරන් ගියාට මොකද වෙන්නේ? ඒක උදේ වෙලාව. දැන් ඒ කියන්නේ දැන් මේ එළි වෙලා. ඒක අලු දැන් මේ මෙත මොකද වෙලා තියෙන්නේ? දැන් රෑ හවස රෑ අරන් ගියේ. දැන් මෙන්න දැන් එලිත් වෙලා. නේ? ඔහු අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූනෝය. මොකද කරේ? ප්‍රේතෝරියම් ශාලාවේදී තමයි ඒ කියන්නේ දේවමාලිගාවේ පූජකවරු සෙට් එක ඔක්කොමලම එකතු වෙලා පාස්කුවේ නේ ඩියනා සිස්ටර්. ඩියනා සිස්ටර් නේ පාස්කුව කන්නේ පාස්කුව කනවා කියන්නේ මොකද්ද? පාස්කුව කනවා නෙමෙයි. නේ පාස්කුවේ ආහාර නේ අපි අනිවාර්යයෙන්ම මේ මොකද්ද උත්සවයකදී ආහාර අනුභව කරනවා. ඒ ආහාර අනුභව කරන්න පූජකවරු රැස්වෙන ස්ථානයක් තමයි මේ ප්‍රේතෝරියම් ශාලාව කියන්නේ පාස්කුව. එතකොට ඒගොල්ලෝ රොටි කඩන්නේ සුද්ධ මේසයට සහභාගී වෙන්නේ හැමදේම කරන්නේ ඒ ස්ථානයේදී. ඉතින් ඒ වෙලාවේ එතනට ඒගොල්ලන් ජේසුස් වහන්සේව අල්ලගෙන නේ දැන් ඒගොල්ලෝ දන්නවා ජේසුස් වහන්සේ එක්ක ඒගොල්ලෝ කරපු දේ මොකද්ද කියලා. දැන් ජේසුස් වහන්සේ වරගෙන ඒකට ඇතුළුනේ නැහැ කියනවා. ඇයි ඒගොල්ලෝ ඒකදී අපවිත්‍ර වෙයි කියලා. මොකද අපවිත්‍ර වුණාම මොකද වෙන්නේ? අම්මා පාස්කුව කන්න ඒගොල්ලන් පවිත්‍රව පාස්කුව කන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ අපවිත්‍ර වෙයි කියලා ජේසුස් වහන්සේ වරගෙන ප්‍රේතෝරියම් ශාලාවට ඇතුළුනේ නැහැ කියලා කියනවා. එබැවින් පිලාත් ඔවුන් වෙතට පිටතට ගොස් මේ මිනිස්යාට විරුද්ධව මොන වරදක් තබවුදැයි ඇසුවේය. ඔහු උත්තර දෙමින් මොහු වරදකාරයෙක් නොවේ නම් අප විසින් ඔහුට බාර දෙන්නේ නැතයි කීවෝය. එබැවින් පිලාත් නුඹලා මොහු ගෙන ගොස් නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චය කරන්නයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කතා කොට කිසිවෙකු මරණයට පත් කරන්නට අපට බලය නැතයි කීවෝය. ආමේන්. මේ පිලාත් මොකද කියන්නේ? පිලාත් කියන්නේ කවුද මේ දැන්? රෝම ආණ්ඩුකාරයා නේද? රෝම ආණ්ඩුකාරයා මෙතන මේ ජෙරුසලම ඉන්න. ඔහු මොකද්ද කියන්නේ? ඇයි මංගාවට ගේන්නේ මෙයාව ඕගොල්ලන්ගේ ව්‍යවස්ථාව හැටියට නේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව හැටියට මෙයාව විනිශ්චය කරන්න නේ. ඒ නිසා මට කතා කරන්නයි මට කවුරුවත්
මේ මරන්න අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ නමුත් අරගොල්ලෝ කියන අපිට නේ අපිට නමුත් යුදෙව්වරු මොකද කියන්නේ කිසිවෙකු මරණය පත් කරන්න අපිට බලය නැහැයි කියනවා. මොකද කියන්නේ මේගොල්ලන් විනිශ්චය කරන්න පුළුවන් මේගොල්ලන් කිසිවෙක් මරන්න බලයක් නැහැ කියනවා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ යුදෙව්වරුන්ට ඕනේ ජේසුස් වහන්සේව මරන්නමයි. නේ මරන්න තරම් ඒගොල්ලෝ ගාව නීතියක් නැති නිසා මේගොල්ලෝ ජේසුස් වහන්සේව එක්කන් එනවා කාගාවටද? පිලාත් ගාවට. දැන් මේගොල්ලන්ට ඕනේ ජේසුස් වහන්සේව කොහොම හරි මරවන්න. ඒ මරන්න තරම් නීතියක් ඒගොල්ලෝ ගහම නැති නිසා ජේසුස් වහන්සේව මේගොල්ලෝ අරන් එනවා පිලාත් ගාවට. මෙසේ වුණේ තමන් වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙන සේක්ද කියා හංගවා දෙමින් යේසුස් වහන්සේ කී වචනය සම්පූර්ණ වන පිණිසය. ආමේන්. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා 3 වතාවක්ම ගෝලයන්ට කිව්වනේ. මම මැරෙන්න යනවා මම මැරෙන්න යනවා මම මැරෙන්න යනවා මම මැරිලා නැගිටින්නත් යනවා කියන ඒ කතන්දරේ 3 පාරක්ම ගෝලයන්ට කිව්වා. නමුත් ඒ කතාව ඒ මැරෙන්නේ කොහොමද කියන කතාව සම්පූර්ණ වෙන පිණිස තමයි මේ දේ මේ විදිහට සිද්ධ වෙන්න යන්නේ කියලා යොහන් තුමා වාර්තා කරනවා. එබැවින් පිලාත් නැවත ප්‍රෙතෝරියම් ශාලාවට ඇතුල්ව යේසුස් වහන්සේ කැඳවා නුඹ යුදෙවරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. ආමේන්. හලලූයා. මෙතන සමා වෙන්න මට වරදක් වුණා. මෙතන ප්‍රෙතෝරියම් ශාලාව කියන්නේ පිලාත්ගේ ශාලාව. පාස්කුව නිසා මේගොල්ලෝ අපවිත්‍ර වෙයි කියලා මේගොල්ලෝ කැමති නෑ අන්‍ය ජාතිකයෙක්ගේ නේ ඔයගොල්ලෝ දන්නවා යුදෙවරු අන්‍ය ජාතිකයෙක්ගේ ගෙදරකට ඇතුල් වෙන්නේ නැහැ. නේ අන්‍ය ජාතිකයෙක්ගේ ගෙදරක කෑම වේලකටවත් වාඩි වෙන්නේ නැහැ. ඒකයි අර පවුල්තුමාට ප්‍රශ්නයක් ඇති කරේ පේත්‍රස්. එතන මේ ප්‍රෙතෝරියම් ශාලාව කියන්නේ මේ පිලාත්ගේ නඩු අහන ශාලාව. ඒ නිසා මේගොල්ලෝ ඇතුල් නොවි ජේසුස් වහන්සේ විතරක් මේගොල්ලෝ යවනවා. එතන ප්‍රෙතෝරියම් ශාලාවේදී පිලාත් නැවතත් අහනවා ජේසුස් වහන්සේගෙන් මොකද නුඹ යුදෙව්වරුන්ගේ කවුද රජද? යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹම මේක කියනවාද නොහොත් වෙන අය මා ගැන නුඹට මේක කීවෝදයි ඇසුසේක. ජේසුස් වහන්සේ මොකක්ද අහන්නේ? මේක ඔයා මට කියනවාද? නේ යුදෙව්වරුන්ගේ රජ යුදාවේ රජුරෝ කියලා ඔයා මට මාව ආමන්ත්‍රණය කරනවාද නැත්නම් වෙන මිනිසයන් ඔයාට කිව්වද කියලා ජේසුස් වහන්සේ අහනවා. මොකද ජේසුස් වහන්සේ වෙලේ මොකද්ද කිව්වේ? මම අයුතු දෙයක් කරලා තියෙනවා නම් අයුතු දෙයක් උගන්වලා තියෙනවා නම් ඊට විරුද්ධව සාක්ෂියක් ගේනවා හොඳයි කියලා. ඉතින් ඒ වගේ ජේසුස් වහන්සේ අන වෙන කෙනෙක් කිව්වද නැත්නම් ඔයාද මට කියන්නේ? පිලාත් උත්තර දෙමින් මම යුදෙව්වෙක්ද නුඹේම ජාතියද නායක පූජකයද නුඹ මට බාර දුන්නෝය නුඹ කලේ මොකදයි ඇසුවේය. පිලාත් කියන මම යුදෙව්වෙක්ද මං එහෙම අහන්න. නේ යුදෙව්වරුන්ගේ රජත කියලා මං ඔයාගෙන් අහන්න මම යුදෙව්වෙක් කිය මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාගෙම දැක්කද? ඔයාගෙම ජාතිය මිනිස්සු ඔයාගෙම නායක පූජකයම තමයි ඔයාව මට බාර දුන්නේ. නේ එතන පාවාදීම හුඟක් වෙලාවට කරන්නේ කවුද? පාවාදීම පිටසෙනග කරන්නේ නැහැ. පාවාදීම අනිවාර්යෙන් කරන්නේ තමාගෙම සෙනග. නේ තමාගෙම අය. ඒ නිසා පවුල්තුම සමා වෙන්න. පිලාත් ජේසුස් වහන්සේ කියන නුඹේම ජාතිය, නුඹේම සෙනග, නුඹේම නායක පූජකවරු තමයි නුඹව මට බාර දුන්නේ. ඒ නිසා මට දැන් කියන්න ඔයා මොනවද කරේ? නේ ඒ අයට ඔයාව මට බාර දෙන්න තරම් ඔයා කරපු වරද මොකද්ද? යේසුස් වහන්සේ උත්තර දෙමින් මගේ රාජ්‍ය මේ ලෝකේ සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍ය මේ ලෝකේ සම්බන්ධ වී නම් යුදෙව්වරුන්ට මා බාර දෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරනවා ඇත. නමුත් දැන් මගේ රාජ්‍ය මෙලවින් නොවේ යයි කීසේක. යේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? ආ යුදෙව්වරු නේ මොකක් ඇහුවේ? යුදෙව්වරුන්ගේ රජත කියලා නැහුවේ. ඒ නිසා ජේසුස් වහන්සේ කතා කරනවා රජෙක්ගේ තියෙන අනිවාර්යෙන් රාජ්‍යයක්. නේ රජ කෙනෙක් කියපාම රජුරවන්ට තියෙන අනිවාර්යෙන්ම රාජ්‍යයක්. ජේසුස් වහන්සේ කියනවා මගේ රාජ්‍ය මේ ලෝකේ රාජ්‍යයක් නෙමෙයි. මේ යුදාව කියන රාජ්‍ය නෙමෙයි. මේ ඊශ්‍රායල් කියන රාජ්‍ය නෙමෙයි. මේ යෙරුසලම කියන රාජ්‍ය නෙමෙයි. මේ ලෝකේ රෝමය කියන රාජ්‍යවත් නෙවෙයි. නේද? මේ රාජ්‍යයට මොකද්ද? මේ රාජ්‍ය මගේ රාජ්‍ය ලෝකයට හා සම්බන්ධයි නම් නේ මගේ රාජ්‍ය මේ ලෝකයේත් එක්ක සම්බන්ධයි නම් මගේ සේවකයෝ සටන් කරන්න යනවා. මෙතන සටනක් වුණාද? නැහැ. කවුරුද ජේසුස් වහන්සේ වෙනුවෙන් සටන් කරන්නවත් හිටියද? නැහැ. ඇයි
හිටපු එක්කනත් කන කපලා අයින් වුණා. එච්චරයි වුණේ නේ. කන කපලා අයින් වෙලා අන්තිමට ගිහිල්ලා නෑ නෑ අපි දන්නේ නෑ 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 මම දන්නේ නෑ 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 මම දන්නේ නෑ කියලා කිව්වා. නේ එකම කෙනා කඩුවක් ඇදපු එකම කෙනත් ඊළඟ මොහොතේ නෑ මම දන්නේ නෑ මම දන්නේ නෑ මම දන්නේ නෑ කියලා තුන් පාරක්ම ප්‍රතික්ෂේප කරා. ආමේන්. හලෙලූයා. ඒ නිසා ජේසුස් වහන්සේ කියනවා මගේ රාජ්‍ය මේ ලෝකේ රාජ්‍යයක් නම් මගේ සෙනඟ මං වෙනුවෙන් සටන් කරනවා. ආමේන්. හලෙලූයා. අද දවසේ වුණත් නේ අද දවසේ කවුරු ඔයාගේ නායකයා වුණත් නේ හොඳයි රජ කෙනෙක්ට දේශපාලඥයෙක්ට මොන හරි දෙයක් වෙද්දි ප්‍රශ්නයක් වෙද්දි ඒ අය වෙනුවෙන් හිට ගන්න ගොඩාක් සෙනඟක් ඉන්නවා නේ ඒ අයට විරුද්ධව කිසිම දෙයක් නොවන පිණිස මේ බෝඩ් ගහගෙන කෑ ගහගෙන මෙතන ගාල ගෝට්ටියක් කරන්න තරම් සෙනඟක් ඉන්නවා නේද හලෙලූයා නමුත් දේව රාජ්‍යයේ දේව සේවකයෙක්ට නේ පාස්ටර් කෙනෙක්ට ඒ නායකයෙක්ට මොනවා හරි දෙයක් වුණොත් එක්කෙනෙක්වත් ඒ අය වෙනුවෙන් නැගිටින්න යන්නේ නැහැ. ඇයි ඒක මොකද එයාගේ රාජ්‍ය පොළවේ දෙයක් නොවන නිසා. එයාගේ රාජ්‍ය ස්වර්ගය හා සම්බන්ධයි. ආමෙන්. එයා වෙනුවෙන් හිටගත්තොත් හිටගන්න යන්නේ දෙවියන් වහන්සේ විතරයි. නැතුව කොච්චර මිනිස්සුયો තමන්ගේ වටේ හිටියට එයාට දෙයක් වෙනකොට එක්කෙනෙක්වත් හිටගන්න යන්නේ නැහැ. ඒ ඔක්කොමලම දාලා යනවා මිසක්. ආමේන්. ආමේන්. නමුත් දැන් මාගේ රාජ්‍ය මෙලවින් නොවේ යයි කීසේක. ඒ නිසා මගේ රාජ්‍ය මේ පොළවේ එකක් නෙමෙයි කියලා ජේසුස් වහන්සේ කියනවා. එබැවින් පිලාත් එසේ වී නම් නුඹ රජෙක් දැයි යුන් වහන්සේගෙන් ඇසුවේ ජේසුස් වහන්සේ උත්තර දෙමින් මම රජෙක් යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපිද සිටිමි. මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යයෙන් වූ සියල්ලෝ මාගේ හඬ අසති කීසේක. එතකොට පිලාත් අහනවා ඒ කියන්නේ දැන් මේ රාජ්‍යයෙන් නොවේ නම් ඒ කියන්නේ මේ පොළවේ රාජ්‍යයක් නෙමෙයි නම් කොහේ හරි උඹට රාජ්‍යයක් තියනවාද උඹ ඒ කියන්නේ රජෙක්ද නේ ජේසුස් වහන්සේ මොකද කියන්නේ ඔයා කියනවා හරි ඔයා කිව්වා හරි රජෙක් වෙන පිණිස තමයි මම ඉපදුනේ ආමෙන් රජෙක් වෙන පිණිස තමයි මම ඉපදුනේ රජෙක් විදිහට තමයි රජෙක් වෙන පිණිස රජෙක් වෙන්න රජෙක් බවට පත් වෙන්න මොකද උනේ ජේසුස් වහන්සේ මැරිලා උන්වහන්සේ නේ උන්වහන්සේ දින 3කින් නැගිට්ටා ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගයට ඔසවනු ලැබුවා ඊට පස්සේ සිංහාසනේ පියාණන් වහන්සේ සමග වාඩි වුණා ආමෙන් ඒතොර සිංහාසනයක ස්වර්ගයේ සිංහාසනේ උන්වහන්සේ වාඩි වෙනවා රජෙක් බවට පත්වන පිණිස තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ ඉපදුනේ බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒ නිසා මම ඇවිල්ලා ඉන්නේ මම පොළවට ඇවිල්ලා ඉන්නේ ආමෙන් මම මගේ රාජ්‍යය කියන්නේ පොළවෙන් නෙවෙයි කියලා කිව්වා නමුත් මම පොළවට දැන් ඇවිල්ලා ඉන්නේ මොනකටද සත්‍ය ගැන සාක්ෂි දෙන්න ඇත්ත ගැන සාක්ෂි දෙන්න දෙවියන් වහන්සේ මොනතරම් ඇත්තද කියලා සෙනගට කියලා දෙන්න දෙවියන් වහන්සේගේ ඇත්ත ස්වરૂපය අඳුන්වලා දෙන්න ආමෙන් දෙවියන් වහන්සේ ඇත්තටම ඔයාලට ආදරේ දෙවියන් වහන්සේ ඇත්තටම ඕගොල්ලන්ව ඔසවන්න ලෑස්තියි නේ දෙවියන් වහන්සේ මොන වගේ කෙනෙක්ද දෙවියන් වහන්සේ මොන විදිහද දෙවියන් වහන්සේගේ ඇත්ත මොකක්ද කියන එක උගන්වන්න තමයි මම මේ පොළොවට ආවේ කියන එක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වලා දෙනවා. මොකද උන්වහන්සේ නේද ජේසුස් වහන්සේ අයියා ජේසුස් වහන්සේ තුලින් තමයි සෙනග දෙවියන් වහන්සේ වඳුනගත්තේ. මොකද මේ වෙනකොට දෙවියන් වහන්සේ කවුරුත් දැකලා තිබුණ නැහැ. දෙවියන් වහන්සේගේ දේව දූතයන්ට කතා කරලා තිබුණා. දෙවියන් වහන්සේ හණින් කතා කරා නේද? ඉතින් සෙනග හුඟාක්ම දෙවියන් වහන්සේට බයව ජීවත් වුණා. ඒ බයව ජීවත් වුණේ උන්වහන්සේගේ උදහස නිසා. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය තේරුම් ගන්න පුළුවන් තැනක සෙනග හිටියේ නැහැ ජේසුස් වහන්සේ නක. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි සෙනග දෙවියන් වහන්සේ කොපමණ උදහස් වුණත් දෙවියන් වහන්සේ කොපමණ භයංකර වුණත් උන්වහන්සේ තුල තිබෙන ඒ ප්‍රේමණීය හදවත සෙනග තේරුම් ගත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුලින්. එනිසා සත්‍යයෙන් වූ සියල්ලන් මාගේ හඬ අසති කීසේක. සත්‍යයෙන් වූ සියල්ලන්
ආමෙන්. ඒ කියන්නේ බොරුවත් එක්ක ජීවත් වෙන සියල්ලෙක් නෙමෙයි. කියන්නේ සත්‍ය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඇත්තයි කියලා විශ්වාස කරන. දෙවියන් වහන්සේට ඇත්තටම තමන්ගේ ජීවිතේ බාර දුන්න. තමන්ගේ ජීවිතෙන් ඇත්තටම දෙවියන් වහන්සේව නමස්කාර කරන සෙනගට. ආමෙන්. බොරුවට නමස්කාර කරන නෙමෙයි. කියන්නේ බොරුවට නමස්කාර කරනවා කියන්නේ මොකද්ද? හිතෙන් එකක් පිටින් එකක් නේ. අපි කතා කරා ළඟදී නමස්කාරය ගැන කතා කරද්දී ස්වාමීන් වහන්සේ කතා කරා නුඹලා තොල් වලින් මට ලංව තිබ සිටින නුඹලා සිත් වලින් මගෙන් ඈත් සිටිනවා. ආමෙන්. හalleluya. ඒ වගේ මෙතන කතා කරනවා ස්වාමීන් වහන්සේ මොකද්ද මම සත්‍ය ලෙස නේ ඇත්තටම මට ආදරය කරන ඇත්තටම ස්වාමීන් වහන්සේව නමස්කාර කරන සෙනග මගේ හඬ අසනවා. ආමෙන්. ඒ අයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හඬ තේරෙනවා. ඒ අයට ඒ හඬ අවබෝධ වෙනවයි කියන එක. ඔහු මෙසේ කියා නැවත යුදෙවරුන් වෙතට පිටතට ගොස් මොහු අත කිසි වරදක් මට නොපෙනේ. හලලූයා. පිලාත් මේ ටික අහලා මොකද කරේ? එළියට ගිහලා දැන් අර ගොල්ලෝ අර හෝල් එකට ඇතුල් වෙන්නේ නැතුව ඉන්නේ. ශාලාවට ඇතුල් වෙන්නේ නැතුව ඉන්නේ අම්බේ අන්‍ය ජාතිකයෙක්ගේ ශාලාවට මේ රෝමේ මේ ආදි මේ මොකද්ද? ආණ්ඩුකාරයාගේ ශාලාවට ගිහිල්ලා අපිට අපවිත්‍ර වෙන්න බෑ. අපිට පාස්කුව සමරන්න තියෙනවා කියලා මේ කට්ටිය හරිය සුද්ධ පවිත්‍ර සෙනග වගේ එළියට වෙලා හිටගෙන හිටියා. නේ? එතකොට පිලාතා එතනින් එළියට ගිහිල්ලා අර ගොල්ලන්ට කතා කරලා කියනවා මොකද්ද මට මේ මිනිස්සයාගේ කිසි වරදක් පේන්නේ මට දඬුවම් කරන්න විදිහක් නැහැ. නමුත් පාස්කුවේදී මා විසින් නුඹලාට එක්කෙනෙකු නිදහස් කර හරින සිරිතක් නුඹලාට තිබේ. එහි යුදෙව්වරුන්ගේ රජ මා විසින් නුඹලාට නිදහස් කර හරිනවාට නුඹලා කැමති උදැයි ඔවුන්ගෙන් ඇසුවේය. එවිට ඔහු නැවත මොඩ ගසමින් මොහුනව බරබ්බස්සේ කීවෝය. බරබ්බස් වනාහි සොරෙක් විය. ආමෙන්. මොකද කිව්වේ? පිලාත් කියනවා මට මෙයාගේ අතේ කිසි වරදක් පේන්නේ නැහැ. නමුත් පාස්කුවේදී නේ පාස්කුවේදී සාමාන්‍යයෙන් තියෙනවා සිරිතක් නේ. ක්‍රිස්මස් එකට විශේෂ පොය නේ මං හිතන්නේ ලංකාවෙත් තියෙනවා ඒකනේ. හිරකාරය නිදහස් කරන දෙයක්. එහෙම පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපති වේවා රජ කෙනෙක් වේවා මොනවා හරි විශේෂ මංගල්‍යයක් දවසකදී ඒ ප්‍රීතියේ නිදහස් කරනවා නේ. නිදහස් කරනවා. එතන මං හිතන්නේ මේ මැද පෙරදිග රටවල් වල රාමදාන් එකට ඒක කරනවා නේ රාමදාන් මේ ඊද් දෙකට ඊද් දෙකට වෙන්නේ නැති මොනවා හරි විශේෂ දවස්වල ජනාධිපති විසින් නේ සමාව දීලා හිරකාරයෝ නිදහස් කරන සිරිතක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මෙතනත් ඒ වගේ තමයි පාස්කුවේදීත් මෙහෙදිත් නේ යෙරුසලමෙත් හිරකාරයෙක් නිදහස් කිරීමේ සිරිතක් තියෙනවා කියලා පිලාත් කියනවා හරි මට එහෙනම් එක්කෙනෙක් මේ යුදෙවරුන්ගේ රජ නිදහස් කරන්න පුළුවන් කියලා. ඒතර අරගොල්ලෝ කියන්නේ මොකද්ද? අපිට එයා නෙමෙයි ඕනේ කවුද? බරබ්බස් දෙන්න කියලා සෙනග එක්ක මොර ගහලා තියෙනවා. කවුද බරබ්බස් කියන්නේ? බරබ්බස් කියන්නේ හොරෙක් කියන වාර්තා කරනවා. ආමෙන්. බරබ්බස් කියන්නේ ඇත්තටම සෙලඩ් කෙනෙක්. සෙලඩ් කෙනෙක් කියන්නේ ඔයගලගේ සද්ද වැඩි. බරබ්බස් කියන්නේ ඊශ්‍රායල් සෙනගගේ මිදීම උදෙසා නිදහස උදෙසා රෝම ආණ්ඩුවට විරුද්ධව කැරලි ගසමින් හිටපු පුද්ගලෙක්. තේරුණාද? බරබ්බස් කියන්නේ මංකොල්ලකාරයෙක් නෙමෙයි. බරබ්බස් හොරකම් කරේ රෝම ආණ්ඩුවේ. මොකද කරේ බරබ්බස් ඇවිල්ලා එක පැත්තකින් රොබින් හුඩ් වාගේ. කවුද රොබින් හුඩ්? රොබින් හුඩ් මොකද කරේ? රොබින් හුඩ් මොකද කරේ? පොහොසත් මිනිස්සුන්ගෙන් හොරකම් කරලා දුප්පතුන්ට දුන්නානේ. නේ? එතකොට ඒ වගේ බරබ්බස් මොකද කරේ? රෝමයෝ ඒ ටැක්සස් අයබදු එහෙම අරන් මිනිස්සුන්ගෙන් නේ බොහෝ බදු අය කරනවා. ඊශ්‍රායල් සෙනගෙන් යුදෙව් සෙනගෙන් ගොඩාක් අයබදු එහෙම අය කරගෙන ඒව අරගෙන යද්දී බරබ්බස් මොකද කරේ? එයාගේ කණ්ඩායම එකතු වෙලා ඒ රෝම හමුදාවට ගහලා ඒ සල්ලි හොරකම් කරලා ඒ සල්ලි අරගෙන ඇවිල්ලා ආපහු අර දුප්පත් මිනිස්සුන්ට ඒ ගම්වලදී බෙදුවා. ආමෙන්. එයා හොරෙක් වෙන්නේ ඒ විදිහට. එතකොට එයා විරුද්ධව ඒ කියන්නේ යුදෙව්වරුන් වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. රෝම අධිරාජ්‍යයත් එක්ක. ඒ නිසා
ඔහු සොරෙක් වෙන්නේ ඒ විදිහටයි. ඔහු සොරකම් කරේ රෝමෙන් මිස ඔහු සොරකම් කරේ යුදෙවරුන්ගෙන් නෙමෙයි. කියන්නේ මම මෙයාව වයිට් වොෂ් කරනවා නෙමෙයි. හරි? බරබ්බස් ඇවිල්ලා නේ ඒ වුණාට එතන දෙපැත්තක් තියෙනවා. බරබ්බස් ඇවිල්ලා තමන්ගේ ශක්තියෙන් තමන් කඩු අවියායුධ පාවිච්චි කරලා යුදෙව් සෙනගව යටත් කරගෙන හිටපු අධිපතීන්ගෙන් යුදෙව් සෙනග නිදහස් කරගන්න පිණිස යුදෙව් සෙනගට යම් විදිහකට වැස්මක් වන පිණිස යම් විදිහකට නිදහසක් ගන්න පිණිස සටන් කරපු පුද්ගලෙක් තමයි බරබ්බස් කියන්නේ. ආමේන්. නමුත් අනිත් පැත්තෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයා කියන්නේ මොකද්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා මුළුම සෙනගට නේ මුළුම සෙනගගේ වරදට අපරාධට ඒ කියන්නේ යක්ෂයාට යටත් වෙලා ඉන්න වහල් වෙලා ඉන්න සෙනගව මුදවන පිණිස දෙවියන් වහන්සේ කෙරෙන් ආපු කෙනෙක්. ආමේන්. එතකොට බරබ්බස් ඇවිල්ලා ඊශ්‍රායල් සෙනගට යුදෙව් සෙනගට මේ පොළවේ විදිහට නේද නිදහස හොයලා දෙන පිණිස ක්‍රියා කරපු කෙනෙක්. නමුත් ජේසුස් වහන්සේ කියන්නේ නේ යුදෙව් සෙනගට ස්වාමීන් වහන්සේගේ දරුවන්ට ස්වාමීන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ නිදහස. නේ මේ පොළවේ කාරණාවලින් නිදහස. පව් වලින් නිදහස, අපරාධ වලින් නිදහස, මේ මුළුම ශාපයෙන් නිදහස. නේ මුළුම සම්පූර්ණ මරණයෙන් පසු ජීවිතේ නිදහස දෙන්න ආපු කෙනෙක්. ආමේන්. එතකොට මානසික වශයෙන් බරබ්බස් සෙනගට ආශිර්වාදයක් වුණා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකද සෙනගට ආත්මික නිදහසක් අරගෙන එන්න ආපු කෙනෙක්. නමුත් ආත්මික නිදහස ගෙන්න ආපු කෙනාට වඩා ඒගොල්ලෝට ඕනේ කිව්වේ කවුද? බරබ්බස්යි. ඇයි බරබ්බස් කීයක් හරි හොරකම් කරලා හරි ගෙනත් දෙනවා මේගොල්ලන්ට එදා වේල කන්න. ආමේන්. නමුත් ජේසුස් වහන්සේ කතා කරන්නේ මරණයෙන් පසු දෙවියන් වහන්සේ එක්ක කන ස්වර්ගයේ කෑම ගැන. ජේසුස් වහන්සේ කතා කරන්නේ මෙයා කතා කරන්නේ පොළවේදී එදිනෙදා කන වේලක් ගැන. ආමේන්. හලෙලූයා. අද දවසේ එකක් තමයි නේ. හලෙලූයා. ආත්මික කෑම හොයන සෙනග අඩුයි. නැති තරම්. ආමේන්. නමුත් මානසික කෑම නේ ආශිර්වාදය හොයාගෙන එනවා. නමුත් තමන් වෙනස් කරන තමන්ගේ ආත්මික ජීවිතය වෙනස් කරන තැනකට ස්වාමීන් වහන්සේ තුළ සෙනග යන්න කැමති නෑ. නමුත් ආශිර්වාදය හොයන්න සෙනග කැමති. ආමේන්. හලෙලූයා. ඉතින් එදත් ඒ සෙනග එහෙම්මමයි, අදත් ඒ සෙනග එහෙම්මමයි. ආමේන්. නමුත් අපි එසේ නොවන පිණිස අපි යාඥා කරන්න අවශ්‍යයි. ආමේන්. අද දවසේ බරබ්බස් නෙවෙයි. ආමේන්. අද ජීවිතේ අපේ ජීවිත තුළත් අපි බරබ්බස් නෙමෙයි. ආමේන්. බරබ්බස්ලා ඉන්නවා අපිට නේ. නේ? අපි එක එකනා බරබ්බස්ලා. නේ අපි කැමතිනේ අපි සමහරවිට අපේ යාළුවෙක් නැති වෙයි කියලා. ඒ යාළුවා කියනවා මං අනේ ඔයා චර්ච් යනවා නම් මම කැමති නෑ ඔයා වාශ්‍රය කරන්න. මොකද බෑ යාළුවා තමයි මට වීකෙන්ඩ් එකට කෑම උයලා දෙන්නේ. ඉතින් එයාගෙන් කෑම ටික වීකෙන්ඩ් එකේ සතියන්තේ නැති වෙයි කියලා. ඉතින් මම චර්ච් යන්න නැතුව යාළුවා නැති වෙයි කියලා යාළුවත් එක්ක ඉන්නවා. ඒ වුණත් මොකද වෙන්නේ මම බරබ්බස් තෝරගෙන. නේ නමුත් මම මොකද්ද කරන්නේ මම නැහැ කවුරු නැති වුණත් කවුරු මාව දාලා ගියත් මම සභාවට යනවා මම ජේසුස් වහන්සේව නමස්කාර කරනවා ජේසුස් වහන්සේව අදහනවා කියන තැන හිටියොත් ඒ කියන්නේ මම ජේසුස් වහන්සේව තෝරගන්නවා බරබ්බස් ප්‍රතික්ෂේප කරනවා ආමේන් නමුත් එදා මොකද උනේ මුළුම සෙනග එකතු වෙලා ඕනේ කියලා කෑ ගැහුවේ කාවද බරබ්බස් තමයි ආමේන් අදටත් සෙනග ඉල්ලන්නේ බරබ්බස් තමයි. හලෙලූයා. අච්චර කුරුසිය පූජා වෙච්ච අච්චර අපට ප්‍රේම කරපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඉල්ලගෙන එන කෙනෙක් නෑ අපි දුන්නා මිසක්. ආමේන්. ජේසුස් වහන්සේව සොයාගෙන ජේසුස් වහන්සේව ඉල්ලගෙන ආපු කවුරුත්ම නැහැ. අපි ඇත්තටම ජේසුස් වහන්සේව දුන්නා මිසක්. ආමේන්. හලෙලූයා. එනිසා අපි යාඥා කරන්න අවශ්‍යයි. මේ කාලේ බොහෝ පෙළඹීමක් තියෙනවා ලොකු පෙළඹීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ තුළ ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේගේ සෙනග උදෙසා උන්වහන්සේ
පෙළඹීමකින් සිටිනවා. හලලුයා. එදා ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරලා බරබ්බස් තෝරා ගත්තේ අන්‍ය ජාතිකයන් නෙවෙයි. ඒ දෙවියන් වහන්සේගේම සෙනගයි. දෙවියන් වහන්සේව නමස්කාර කරන සෙනගයි. අද දවසේ උන්වහන්සේට වඩා මහත් වූ පෙළඹීමක් තිබෙනවා උන්වහන්සේගේ සෙනග ගැන. අද දවසේ උන්වහන්සේව නමස්කාර කර අද දවසේ අපි උන්වහන්සේව ප්‍රශංසා කර තවමත් අපි බරබ්බස් සොයන සෙනගක්ද? නැත්නම් අපි ජේසුස් වහන්සේව සොයන සෙනගක්ද? හලලුයා. ස්වාමීන් වහන්සේට කියන්න අවශ්‍ය ස්වාමිනී මේ ලෝකේ කාරණාවලට වඩා මේ වස්තුව දේපල මේ රැකියාවන් ඇතුළු සියල්ලට වඩා මගේ දෙවියන් වහන්සේ අපට මරණින් පසු ඔබ වහන්සේ සූදානම් කරන ස්වර්ගය අපිට වටින්ට යනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ සමග සදාකාලික ජීවනය ඒ සදාකාලයටම ජීවත් වෙන පිණිස මගේ දෙවියන් වහන්සේ හල්ලුයා. ඒ මුල්ම ජීවිතය ස්වාමීන් වහන්සේ අපිට වටිනා වෙන්න යනවා ස්වාමිනී. අපිට ක්ෂමා කරන්ට. ඔබ වහන්සේව දැන අපි බරබ්බස් සොයමින් සිටිය ජීවිතය ගැන අපි ඔබ වහන්සේගෙන් කමාවයිද සිටිනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ශුද්ධ ලේ වලින් අපේ පවිත්‍ර කෙරේවා. ඔබ වහන්සේගේ ලේ වලින් ආලේප කොට අද දවසේ ඔබ වහන්සේ නිදහස් කොට ස්වාමිනී ජේසුස් වහන්සේම සොයන්ට. ජේසුස් වහන්සේම ඉල්ලන්ට අවශ්‍ය හදවත ඔබ වහන්සේ අප තුළ නිර්මාණය කෙරේවා. ජේසුනේ අපිට ඔබ වහන්සේ අවශ්‍යයි. ඔබ ඕනේ මට ඔබ ඕනේ ඔබ ඕනේ මට ඔබ ඕනේ අන්තිමද මම ඔබ ඕනේ ඔබ ඕනේ මට ඔබ ඕනේ ඔබ ඕනේ මට ඔබ ඕනේ අන්තිමද මම ඔබ ඕනේ. මගේ ජේසුනේ අපිට අවසානයේ තෙක්ම සදාකාලෙටම ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේව අවශ්‍යයි. ජීවමාන ජේසුනේ ඔබ වහන්සේ අප තුළට වැඩම කෙරේවා. අප තුළ රජකම් කෙරේවා. ඔබ වහන්සේම අපට ඔබ කරුණා කෙරේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ස්වාමීන් ස්තුති වේවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන්. ඔබට මහිමය වේවා ස්වාමීන්. දෙවියන් වහන්සේ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ නිසා මේ හෝරාව නිසා ඔබට ස්තුතියි ස්වාමීනි. තව දුරටත් ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කරමින් ඔබ වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නටත් ඔබ වහන්සේ තුළ ඔබ වහන්සේට ලං වෙන්නටත් ඔබ වහන්සේ අපට කරුණා කෙරේවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය වගුරුවා දෙනසේක්වා. ඔබ වහන්සේගේ ප්‍රේමය අපේ කෙනෙකා තුළ තබනසේක්වා. ජීවමාන ජේසුනේ අප මුළුමනින්ම ඔබ වහන්සේට පාර වෙනවා. මුළුමනින්ම ඔබ වහන්සේට කැප වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හාලෙලූයා. ස්වාමීනි ස්තුති වේවා. ඔබට මහිමය වේවා. ආමේන්. හොඳයි එහෙනම් ජේසුස් පීටයි.